නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න. උතුම් ධර්ම දේශනාවත් සමග එකතු වෙච්ච මොහොත ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, තිසරණේ පිහිටනවා කියන එක අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ බුදුන් දහම් සංඝුන් සරණ අපි මේ ගාථාවේ කියනවා වගේ ලේසිත් පහසු දෙයක් නෙවෙයි. අද අපි තිසරණේ පිහිටන්නේ සාමාන්‍යයෙන් වර්තමාන ලංකාවේ බෞද්ධ පිරිස ගත්තහම ඒ අය උපදිනකොට බොහෝ වෙලාවට බෞද්ධ දෙමව්පියන්ට දාව ඉපදුනාට පස්සේ උපතින්ම තමයි උපැන්න සහතිකයේ තමයි ආගම කියන තැන බෞද්ධ කියලා එදේ. එතකොට එහෙම බෞද්ධ වෙච්ච උපැන්න සහතිකයට බෞද්ධ වෙච්ච විශාල පිරිසක් තමයි අපි අතරින්. හැබැයි සමහරු බුදුගුණ ටික දන්නේ නෑ, දහම් ගුණ දන්නේ, මෙලෝ පරලෝ විශ්වාසයක් නෑ, කර්ම කරම්ඵල විශ්වාසයක් නෑ, ධර්මය ගැන මෙලෝ හැඟීමක් නෑ. හැබැයි බෞද්ධ උපැන්න සහතිකයේ බෞද්ධ කියන එක තියෙනවා. නමුත් පිංගතුනේ, බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ශාසනය තුළ කෙනෙක් බෞද්ධයෙක් වෙලා තියෙන්නේ මේ උපතින් බුදු දහමට එනවා නෙවෙයි. ඒ කාලේ නොයෙක් මිත්‍යා දෘෂ්ටික මතවාද බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දෙසැටක් මිත්‍යා දෘෂ්ටි දඹදිව තිබුණා කියලා බහල ඇත්. එක එක අදහස්, එක එක විශ්වාස, එක එක දර්ශන, නොයෙක් අදහස් මතවාදවල හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ අයට දහම් දෙසනවා. ධර්මය අහලමයි පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ බණහල අවසන් වෙලා ඒ බණහලා කර්ම කරම්ඵල විශ්වාසය මෙලෝ පරලෝ පිළිගැනීම ලෞකික සම්මාදිට්ඨියට ඇතිවෙච්ච පිරිස ඒ අය කියනවා, ස්වාමීනී මේ දේශනාව හරියට වහල තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඔබ වහන්සේගේ දේශනාව හරියට මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ. ඔබ වහන්සේගේ දේශනාව හරියට අන්ධකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, අද පටන් අපි බුදුන් සරණ යනවා. අද පටන් අපි මේ ධර්මයේ සරණ යනවා. සරණ යනවා කියන පිහිට කරගන්නවා. ස්වාමීනී අද පටන් අපි ශ්‍රාවක සංඝයා සරණ යනවා. අපිව උපාසක උපාසිකාවන් හැටියට පිළිගන්න සේක්වා කියලා ඒ විදිහට තමයි මේ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ ගිහිලා තියෙන්නේ. අපිට බුද්ධ දේශනා බලනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දේශනාවල සිදුවේ මහනකොට ඒ විදිහට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ ගැන අපිට ඕන තරම් බුද්ධ දේශනාවල අහන්න දකින්න ලැබෙනවා. හැබැයි අද ගත්තහම බොහෝ දෙනෙක් බණහලවත් ධර්මී ගැන යන් දැනුමක් ඇතුවවත් ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා එහෙම ධර්මයේ තුලින් පැහැදීමක් නෙමෙයි බොහෝ දෙනෙකුට තියෙන. අර උපැන්න සහතිකයට බෞද්ධ වෙච්ච බොහෝ පිරිසක් ඒ අයට බුදුහාමුදුරුවෝ ගැනවත් ධර්මයේ ගැනවත් තුනුරුවන් ගැනවත් මෙලෝ හැඟීමක් දැනුමක් කිසිම දෙයක් නෑ. සමහරු නමට බෞද්ධ වුණාට මැරුණට පස්සේ උපදිනවා කියලා පිළිගන්නේ. අපාය දිව්‍ය ලෝක ඔක්කොම මෙහි තමයි. සමහර වෙලාවට හිඟන්නෙක් දැක්කට පස්සේ හිතන ඕන් අපාය ඔයිට වැඩි අපායක් නැtei කියලා. කෙනෙක් හොඳට සැප සම්පත් ඇතුව යාන වාහනවල යන්නේන සැප සම්පත් ඇති කෙනෙක් දැකලා හිතනවා ඔන්න දිව්‍ය ලෝකේ. ඕවා තමයි කියනවා දෙව්ලෝ, ආයි කොහෙද අහනවා දිව්‍ය ලෝකයක්. එතකොට මේ වගේ මේ මනුස්ස ලෝකයේ තුලම දෙව්ලොව අපාය ඔක්කොම මෙහි කියලා ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. එයාට ලෞකික සම්මාදිට්ඨියවත් නැත්නම් තිසරණේ පිහිටන්න බෑ. පින්වතුනි, හරියට තිසරණේ පිහිටියොත්, හරියට තෙරුවන් සරණ ගියොත් එතකින්ම ඒ පුද්ගලයා සතර අපායෙන් මිදිලා සුගති යන කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දේවතාවරු පිරිසක් අතරින් දෙවි කෙනෙක් පෙනීදලා කියනවා, යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුන් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං. ඒ බුදුන් සරණ ගිය කෙනා නම් අපායකට නම් වැටෙන්නේ නැහැ කියෝ. පහයි මානුසන්දේහං. මේ මිනිස් කය මිනිස් දේහේ අතහරිනකොට දේවකාය පරිපූර්ණසන්ති. ඒ කෙනා ඒකාන්තෙන් සුගතිය යනවා. එහෙමනම් පින්වතුනි, බුදුන් සරණ ගිය පමණින් සුගතිය යනවා නම් ඔබ හිතන්න ඔබේ ආච්චිලා සීයලා අපේ මිය පරලොව ගිය පවුල්වල ඥාතීන් ගැන හිතන්න. බුද්ධං සරණං කිව්වා, මල් පූජා කරා, සාදු කීවා, පෙරහැරවල් වල ගියා. හැබැයි බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ආපස්සට බැලුවොත් නමට බෞද්ධ වුණාට බොහෝ දෙනෙකුට සුගතියවත් නැහැ. එහෙමනම් අපිට පේනවා හරියට තිසරණේ පිහිටලා නැහැ.
උපැන්න සාතිකයට බෞද්ධ වනාට බොහෝ පිරිසකට තිසරණය පිහිට කරන්න බැරිවෙලා තියෙනවා. හරියට තිසරණයේ පිහිටියානං යමෙක් හරියට අවබෝධයෙන් බුදුන් සරණ ගියානං නතේ ගමිස් සන්ති අපාය බුදුන් සරණ ගිය කෙන අපායකට වැටෙන්නේ ඒමනං අපායකට වැටුනේ බුදුන් සරණ යාගන්න බැරිවීම නිසයි. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මයි සද්ධහමත්තම් පේමමත්තන් සබ්බේතයේ සග්ග පරායනු. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණු සබ්බේතයේ සග්ග පරායනු. ඒ සියලු දෙනා සුගතියන්. ඒමනම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවක් ප්‍රේම මාත්‍රයක් මරණ මංචකේ හරි බලවත් කරගන්න පුළුවන්නන් ඒකත් ඇති කෙනෙකුට සුගතියන්. හැබැයි අපිට පේනවා බෞද්ධ නමෙන් හිටියත්. අපි බෞද්ධ කියාගෙන හිටියත් සුගතියක යන්න බැරිවුණාන්නම් ඒනම් ප්‍රශ්නය තියෙන වෙන කොතනවත් නෙමේ හරියට තිසරණයවත් පිහිට ගන්න බැරි වෙලා තියෙන. පිංහතුනේ හරියට තිසරණයේ පිහිට ගත්ත කෙන නිතර බුදුගුණ සිහි කරනවා. නිතර ධර්මී ගුණ සිහි කරනවා නිතර සඟගුණ සිහි කර. එයාට බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නෑ. ධර්මයෙන් තොර ජීවිතයක් නෑ. සංඝයාගෙන් තොර ජීවිතයක් නෑ. එයා තුනුරුවන්ට ජීවිතයේ පූජා කරලා ජීවත්වෙන කෙනෙ. නත්ති මේ සරණං අඥ්ඥන් බුද්ධෝ මේ සරණංවර. නත්ති මේ සරණං අඥ්ඥන් ධම්මෝ මේ සරණංවර. නත්ති මේ සරණං අඥ්ඥන් සංගෝ මේ සරණංවර. එයාට තුනුරුවන්ගෙන් තොර වෙන ජීවිතයක් නෑ. ඒ විදිහට අවබෝධයෙන් තිසරණයේ පිහිටප කෙනා හැම වෙලාවිම බුදුගුණ දහම්ගුණ සඟගුණ හිතනවා. පිංහතුනේ ආර්ය ශ්‍රාවකයගේ ධනය තමයි සද්ධාව. අපි සාමාන්‍ය ලෝකයා තුළ මිනිස්සු ධනවතා පොහෝසතා සල්ලිකාරය කෙළ හිතන්නේ. මිල මුදල් ටිකක් අතේ ගැවසෙනවන. හොඳ යානවාහනවල යනවන. සමහරු දාගෙන ඉන්න පෝර්න් එක එක්ක පරිහරණය කරන පෝර්න් එක එක්කො චේන් එක. මේ වගේ බාහිර දේවල් මේ ඇගේ පැළඳගෙන ඉන්න දේවල් දිහා බල්ලා මෙයාන හොඳ සල්ලිකාරය කියලා හිතනවා. හැබැයි සද්ධාවෙන් හිඟන්නෙක් වෙන්න පුළුව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවත් කෙනෙක්ගේ ධනය සද්ධාව. සත්තාරය ධනයක් බුදුහාන්දුරුව පෙන්නවා. කෙනෙකුට පවට ලැජ්ජාව තියෙනවන. පවට බයතිය නොන එක ධනයක් හිරියොත් අප එක ධනයක්. ඊළඟට සද්ධාව සීලේ සුත ත්‍යාග ප්‍රඥා මෙන්න මේව තමයි ආර්ය ශ්‍රාවකයගේ ධනය. මෙන්න මේ ධනය හරියට හඳුනගත්ත කෙනා සද්ධා ධනයෙන් ධනවතෙක් බවට පත්වෙන. ඒ සද්ධාව සේක බලයක්. නිවන් මග යන ශ්‍රාවකයාට සේක බලයක් වෙනව සද්ධාව. ඒ විතරක් නෙමේ සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බලධර්මයක් සද්ධහා ඉන්ද්‍රිය සද්ධහා බලන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මාතර බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලධර්මයක් හැටියට සද්ධාව පෙන්නු. මේ සද්ධාව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අමෝලිකා සද්ධහා අවබෝධයකින් තොරව ඇතිවෙන සද්ධාව. එකටගෙන අමෝලිකා සද්ධාව. අන්නේ අමෝලිකා සද්ධාව තුළ පිනක් රැස් වෙන්න පුළුවන්. හැබැයි ඒ අමෝලිකා සද්ධාව ධර්මාවබෝධයට ප්‍රඥාවට උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා පරිප්ලෝ පසාදස්ස පඤ්ඥාන පරිපූරති. මේ ඉල් පෙන සද්ධාවෙන් ප්‍රඥාවනම් පිරෙන්නේ කියලා අවබෝධයට උපකාර වෙන්න ඉල් පෙන සද්ධාව. අපිට මේ සමාජය තුළ පේනවා මිනිස්සු සාධකීකයේ පෙරලිලා වඳිනෝ. පින්කං කරන හැබැයි ඒ තුළම පොඩ්ඩ වැරදිච්ච ගම තුනුරුවන්ටත් එක බනිනවා. මේ දන් දෙනවා ආපහෝ දීපු දානටත් එක බැන බැනායන. මේ බෝධි පූජාතින බෝධීන් වහසරත් එක්ක බැන බැනායන්. මේ පන්සලට එනවා බුදුන් අදිනවා පින්කං කරනවා ආපහු කරපු පින්කංගෝටත් එක්ක බැන බැනායන්. එතකොට අපිට පේනවා එහෙමනම් මේ පින්කංකරේ මේ බුදුන් ඇන්ද මේ දන්දුන්නේ අවබෝධයක් තුළනෙමි. අන්නේ කෙනාගේ හර සාදු කියනකොට වඳීනකොට නිකං බොහෝම පේන්න තියෙනවා සද්ධා වගේ දෙයක්. හැබැයි ඒ සද්ධාව අමූලිකා සද්ධා. ඒක මුලක් නැති අවබෝධයක් නැති ධර්මාවබෝධයක් තුළ පිහිටපු එකක් නෙම ඒක වෙනස් වෙන දෙයක්. පරිප්ලෝ පසාදස්ස වෙනස් වෙන ඉල්පෙන සද්ධාව. ඒ ඉල්පෙන සද්ධාව ඕනෙම මොහොතක වෙනස් වෙන්න පුළුව. ඕනෙම මොහොතකයා තුනුරුවන් අතහරිනවා කියන එක වෙන්න පුළුව. සමහරයට මේ තුනුරුවන්ගේ වටිනාකම නොදන්න කෙනාට සමහරු අපි දන්නවා සමහලාට කෑම පිගානට කවුරුහරි කෑම පිගානක් දුන්නට පස්සේ හිතනවා අපිට මෙන්න මේකයි වටින්නේ. අපි කෝ මේ පන්සලට ගියා බුදුන් ඇන්දා හෝ අපිට මොනවද දුන්නේ. එහෙම හිතලා අර ආහාරටිකට ආගම වෙනස් කර. සමහරු වැසිකිලි පෝච්චිය අපිට වැසිකිලි හදල දුන්නේ මේ අය කියලා ආගමතාරින වැසිකිලි පෝච්චිය මොනවද පන්සලෙන් අපිට කරේ. එතකොට ඒ වගේ එක්ක වැසිකිලි පෝච්චියට වෙන්න පුළුවන්. එක්කොට අකරන්ටිකකට එක්ක බත් පැකැට්ටෙකට එහෙම දේකට තුනුරුවන් අතහරිනා ඉන්න. මේ වටිනා සද්ධහලාබේ සසර දුකින් මිදන්න ලැබිච්ච වැඩ පිළිවල අත්තට ලැබිච් අවස්ථාව අතහෙරගන්න. හැබැයි පිංහතුනි
දිවි දෙවනි කොට ධර්මය අවබෝධ කරගෙන ධර්මී පිහිටපු කෙනා අවබෝධෙන් යුතු සද්ධාවයකට කියන්නේ ආකාරවතී සද්ධාව. බුදුගුණ දැනගෙන දහම් ගුණ දැනගෙන සගගුණ දැනගෙන අවබෝධයෙන් සද්ධාවට ආපු කෙනා දිවි දෙවනි කොට තමන්ගේ ජීවිතයේ නැති වුණ සද්ධාවත් අහරින්නේ. එයා දන්නවා සසරේ ඕන තරම් මැරිලා ඇති මැරුම් කාල ඇති. හැබැයි වටිනා බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ ලෝකෙ කලාතුරකි. මගේ ජීවිතේ නැති වුණත් මං බුද්ධ ශාසනයට අතහරගන්න නෑ කියලා අවබෝධින් යුක්ත කෙනා එයා බුද්ධ ශාසනය තුළ ධර්මය කරායන. එනිසා සද්ධාව කියන එක රැකගන්න. ඒ සද්ධාව තමයි ඔබෝ සුගතිය කරාරගෙනයන්. ඒ සද්ධාවෙන් තමයි ඔබෝ ධර්මාවබෝධය කරායන්. සද්ධාව නිසාම තමයි ඔබට ධර්මය කල්්‍යාන මිට්ට සේවනය සද්ධර්මස්වන මේ සියලු අවස්ථාව ලැබෙන්නේ සද්ධාව. මේ සද්ධාව ඇතිවෙන්න හේතුවක් හැටියට උපනිස සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක්කූප නිසා සද්ධහා. සද්ධාවට හේතුව තමයි සසර දුක අපාය බය. එහෙමනං අපිට ලෞකික සම්මාධිට්ටිය අන්න ඒක මුලින් ඇති කරගන්න ඕනේ සද්ධාවට උපකාර වෙන්නේ අන්න එතන. ලෞකික සම්මාධිට්ටිය එහෙම නැත්නම් ධර්මය උගන්නනවා කම්මස්ස කතා සම්මාධිට්ටිය. පිංහතුනී ඒ සම්මාධිට්ටිය බුදුහාදුරු පෙන්න්න මේ විදිහට. කෙනෙකුට දානයක විපාකයක් ඇත. දුකී මගේ යාචකයකුට වේවා සතෙකුට වේවා අසරණ මිනිහෙකුට වේවා උදව්පකාරයක් කරන එක පිනක්. මේක විපාකයක් තියෙනවා. කාටහරි උදව්පකාර කරන එක යහපත් දෙයක් මේක පිනක් කියලා පිම්පව් විශ්වාසයක් ඇතිවෙනවා. දානී විපාක ඇත. ඊළඟට අපි කරන යහපත් දේවල්වල විපාකයක් තියෙනවා. මහා පින්කං ඒ සියල්ලෙ විපාකයක් ලැබෙනවා. මේක යහපත් දෙයක් කියලා පිනේ විපාක ගැන ඇතිකරගන්න විශ්වාසය එක සම්මාධිට්ටිය. ඊළඟට තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා. තමන් කරන යහපත් කර්මෝල විපාක යහපත් විපාක ලැබෙනවා. තමන් අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක ලැබෙනවා. මමම කරන හොඳ නරක විපාක මමමයි සසර අරගෙන යන්න කියලා කර්ම පල ගැන විශ්වාසයක් ඇති කරගන්න එක ලෞකික සම්මාධිට්ටිය. ඊළඟට මෙලවක් ඇත පරලවක් ඇත. පිංහතුනි මෙලවක් ඇත කියන්නේ පෙර සසර ඉපදීපදී කර්මාන්රෝපි වැැවිල්ල රැස් කරගත්ත කර්මයක් මතයි මං මෙලව ඉපදුනි. අන්නේ පිළිගැනීම. එයා දන්නවා පෙර සසර ගමනේ කර්මාන්රෝපීව පිම්පව් විපාක අරගෙන යන ගමනක් මට තියෙන්නේ. මං මේ ජීවිතය ඉපදුනේ පෙර කර්මයක් මත අන්නයා පෙර සංසාර ගමන ගැන තේරුම් ගන්න. පරලවක් ඇත කියලා කැන මරණින් මත්තේ. මං මේ රැස් කරගන්න පින් අරගෙන සසර ගමනක යනවා. මංකරගත් අකුසල් අරගෙන පින් අරගෙන මං මේ යන ගමනක් මට තියෙන්. මම රැස් කරගත්ත කුසලාකුසල කර්මය මතයි මට පරලව ගමන සකස්වෙන්. අන්න ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්නවා මෙලව පරලව ගැන. ඉළඟට මවුට සැලකීමේ විපාකයක් ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. තමන්ගේ අම්ම තාත්තර සලකන එක පිනක්. අම්මට සැලකුව තාත්තට සලකනවාගෙන මේක විපාකයක් ලැබෙනවා. මේක පිනක් කියල පිළිගන්න. එක ලෞකික සම්මාධිට්ටිය. ඊළඟට ඕපපාතික සත්වයන් ඇත. හෝ දෙනෙකුට තිසරණින් නැතිවෙන්න ඔන්න ඔත්තනි. පිංහතුනී සත්වයන් උපදින ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අණ්ඩජ ජලාභුජ සංසේජජ ඕපපාතික. මව කුසවල්වලින් සත්‍යය උපදිනවා. මිනිස්සු විතරක්නවෙන කොච්චර තිරිසන් සත්ව මවකුසෙන් උපදිනවල්. ඒ මවකුසින් උපදින හැටි මිනිස්සු දැකින පේනවා. ඊළඟට බිත්තර ඇතුළෙන් සත්‍යය උපදිනවා. ඒකත් අපිට පේනවා. බිත්තර කටු කඩාගෙන පැටව එලියට එනවා පේන කුරුළු පැටව කොකුගූල් පැටව ගොඩක් සත්තු බිත්තරවලින් උපදින සත්වඉන්න. ඊළඟට තෙත් පරිසරයවල් ඇසුරු කරගෙන සත්‍යය උපදින ඒකත් අපිට පේනවා කුණු කානුවක වේවා. අඹ ගෙඩියක් කුණු එන්න තිබ්බත් ඕක කපනකොට පනුව පිරිලා. එතකොට අසූචි වලක වේවා. තෙත් පරිසරයක ඒත් ඇති විඤ්ඥානයකට. ඒ ඇසුරු කරගෙන සත්‍යයන් උපදින. ඊළඟට ඕපපාතිකව සත්‍යයෝ පහලවෙන හැබැයි ඒක දකින්න බෑ පියවිය හැට. ඕපපාතික උපත දකින්න තියෙනෙ දිවසකි. ඕපපාතික උපත දකින්න බැරි කෙනා අර තිසරණය ගැන තුනුරුවන් ගැන සද්ධාවක් නැති කෙන උපපාතික උපත පිළිගන්න. අන්න යා තමයි කියන්නේ ඔය දිවිය ලෝක කියල එකක් නෑ ඔක්කොම් මෙහෙ තමයි. අප අයවල් කියල එකක් නෑ ඔක්කොම් මෙහෙ තමයි කියලා කියන්නේ එයාට දිවියන් ගැන ඕපපාතික පහළ වෙන දිවරු ගැන දැනුමක් නෑ. එයා පිළිගන්නේ නෑ බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දිවරු ඕපපාතිකෝ පහළ වෙන යාට ඒක තේරුම් ගන්න තරන් සද්ධාවක් දැනුමක් නෑ. නිරේ නිරිසතුම් පහළ වෙන ඕපපාතිකෝ. ප්‍රේත ලෝක ප්‍රේතයම් පහළ වෙන ඕපපාතික. එතකොට මේ ඕපපාතිකෝ පහළ වෙන නිරියන් නිරිසතුන් අපායවල් නිරේ කියල දෙයක් තියෙනවා ඒ අපායෙන් අපායට සත්‍යයන් වැටි වැටි දුක්විදිනෝ එයාට ඒ ගැන තේරුමක් නෑ. ප්‍රේත අපාය ප්‍රේත කොටස් මේ අමනුස්ස කොටස් ඒවා ගැන කිසිම දැනුමක් නෑ. එයා පිළිගන්න ඇස් දෙකෙන් පේන දේ විතරයි. එයාට පේනදේ
මේ මහපොළොවේ තියෙන පේන්න තියෙන දේ තමයි සියල්ල හරි කියලා යා හිතාගෙන යාට දැනෙන ටික. අන්න ඒ තුළ යාට තිසරණයේ පිහිට ගන්න බැරිවෙන ප්‍රධානම දෙයක් තමයි ඕපපාතික උපත ගැන පිළි නොගැනීම. පිංහතුනේ ලෞකික සම්මාධිට්ටි ඇතිවෙන්න නම් ඕපපාතිකව සත්‍යයන් උපදිනවා කියලයා සද්ධාව පිහිටල පිළිගන්න. ඒ පිළිගැනීමෙන්නේ බනාහද්දී. එතකොට තමයි යාට අපාය බයක් උපදින්නේ. දිවිය ලෝක බ්‍රහ්ම ලෝක ගැන පිළිගන්න කෙන නිරේ ගැන ප්‍රේතාපාය ගැන පිළිගන්න කෙනා සසර ගමනි භයානකකම තේරුම් ගන්න. අන්න එතකොට ඔය ලෞකික සම්මාධිට්ටිය ඔය කියපු අංගටික අතරේ අන්තිමට උගන්නනවා තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකෙ ඉන්නවා. අන්නයා එතන පිළිගැනීමකට එනවා. තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරේ කිසිම ගුරුවරේගේ උපදේශයක් නැතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේලා. බුදු හාමුදුරුවන්ගේ ගුණ උන්වහන්සේ මේ විදිහට බුද්ධත්වයට පත්වනා කියලා පිළිගන්න. ඉළඟට පසේ බුදුවරු රහතන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ ලෝකෙ ඉන්නවා. මේ සසරදුකින් මිදන්න පුළුවන් ඒ මාර්ගගේ ගමන් කළ ප්‍රතිඵල ලබපු අයි ලෝකෙ ඉන්නවා කියලා අන්නයා පිළිගන්න. අන්න එතනින් එහු තිසරණයට පැමිණෙන් එතන. එහෙම නම් මතකතියාගන්න ලෞකික සම්මාධිට්ටිය තුළයි තිසරණයට එන්න තියෙන්. අපි ඒ ලෞකික සම්මාධිට්ටියම ධර්මය උගන්නනවා කම්මස්ස කතා සම්මාධිට්ටිය. කර්ම කරම්පල ගැන තියෙන සම්මාධිට්ටිය. එහෙම නැත්නංකින දසවස්තුක සම්මාධිට්ටිය. මේ සම්මාධිට්ටියේ පිහිටල තමයි තිරුවන් සරණයන්. ඒක ඇන තෙරුවන් සරණ ගිය කෙනාට හරියට තුනුරුවන් ගැන අවබෝධයෙන් සරණ ගයානං එයා මෙලෝ පරලෝ පිළිගන්න කෙනෙ. එයා උපපාතික උපත පිළිගන්න කෙනෙ. තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කන ශ්‍රමණක් බ්‍රාහ්මණොරු ඉන්නවා කියලා පිළිගන්න කෙනෙ. එයා මවුට පියාට සැලකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න කෙනෙ. දන්දීමේ විපාකයක් තියෙනවා පින්කංවල විපාකයක් තින තමන් කරන යහපත් දේවල්වල විපාක තියෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ග විපාක තමන් කරයිනවා. මෙන්න මේ පිළිගැනීම තුළයි තිසරණය පිහිටන්න තියෙන්. පින්වතුනේ ඒ ලෞකික සම්මාධිට්ටිය තුළ තිසරණයට ආපු කෙනා එයා සද්ධාවෙන් දනවතේ. එයා තුනුරුවන් සැක කරන කෙනෙක් නෙමේ. දවසින් දවස සද්ධාවෙන් එයා දනවත්වෙනවා. එයා සද්ධාව දවසින් දවස දියුණු කරනවා. එයා හැමවෙලේම මෙලෝ පරලව ගැන සංසාර ගමන ගැන අපාය බය ගැන සිහි කරන. ඒ අපාය ගමන ගැන සිහිකරන්න තමයි එයාට වීරිය උපදින්නේ. ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. කොහොමහරි සසරදුකෙන් මිදෙන්න ඕන. නිවන කරා යන්න ඕන කියෙන හැඟීම හුට ඇතිවෙන්නේ අපාය බය දකිනකොට. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ සද්ධාවට මූලිකම හේතුවක් සසරදුක අපාය බය දුක්කූප නිසා සද්ධහා. සද්ධාව උපදින්නේ සංසාර දුක ගැන ඇතිවෙන වැටහීමත් එක්ක. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පෙන්වා මහනෙනී මරණ සතිය තරම් මේ මරණය සිහිකිරීම තරම් ධර්මාවබෝධයට උපකාර වෙන භාවනාවක් බුදු ඇසින්වත් දකිින් නෑ කියන. ඒ නිසා මරණය ගැන හිතන් අපාය බය ගැන හිතන් නිරේ ගැන හිතන් දැන් බලන්න මිහිදු මහරහත්තන් වහන්සේ ලංකාවට වැඩම කර. උන්වහන්සේ ලංකාවට වඩිනකොට ඒ වෙනකොට ලංකාව මිනිස්සු බණහලා බෞද්ධයෝ වෙලා තෙරුවන් සරණ ගිහිල්ල බොහොම සද්ධාවෙන් හිටපු පිරිසක් නෙමේ. ඒ වෙනකොට නොයෙක් ඇදහිලි බුදු හාමුදුරුවන්ගේ ධර්මය ලැබෙන්න කලින් නොයෙක් විශ්වාස ගස්කල් වැඳපු අයිඳල තිනෝ යක්කු යක්ෂණයන්ට පුද පූජා තිබ්බ නොයෙක් ඇදහිලි තිබ්බ මිනිස්සු සාමාන්‍යයේ එක විශ්වාස තුළ ජීවත් වන. මිහිදු මහරහත්තන් වහන්සේ වැඩම කරලා ඉස්සරලාම් රජ්ජුරුවන්ට චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසලා රජ්ජුරුව පැහැදෙව. ඊට පස්සේ දෙවනි දවසේ අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරුන්ට රාජකය පිරිසට ඒ අයට ගෝචර වෙන දෙයක් නෙමෙයි. දෙවිය ලෝක ගැන විමානවත්වෙන් දහම් දෙසවා ප්‍රේත ලෝක ගැන පේතවත්වෙන් දහම් දෙස්ව දැ මේ අය මේ දිවස් තියෙන දිවිය ලෝක ප්‍රේත ලෝක ගැන හපුයි නෙමේ. හැබැයි මිහිදු මහරහත්තන් වහන්සේ දෙව්ලොව ස්භාවේ විමානවත්වයෙන් පින්කරපු කෙනා පිනේ විපාකින් සුගති යන හැටි. අකුසල් කරන කෙන අකුසල විපාකින් දුගති යන හැටි පේතවත් විමානවත්ව ඇසුරෙන් දහම් දෙසලා සච්ච සංයුක්තය දේශනා කරද්දී අරපායි බය ඇති වෙලා චතුරාරි සත්‍ය දේශනාවත් එක්ක 500ක් එතනදි මාර්ග පල් ලබන. අනුලා බිසව ප්‍රධාන සේවක පිරිස සේවිකාවරු අන්තපුරේ හිටපු බිසෝවරු කාන්තාව පිරිස. ඊළඟට රජ්ජුරුව සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න මෙහිදු හාමුදුරන්ට ඉදා දහවල් අවස්ථාව ලැබෙන. රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන ජෝතිය වනේ එතන ඇත්තු ටික ඉවත් කරලා පොලෝ සකස් කරල මණ්ඩපයක් හදලා මිනිස්සු එතන්ට රැස් කරලා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා එතන්ට වඩම්මල රජ්ජුරුව ආරාධනයක් කරා ස්වාමීනී මේ මගේ රට වැසියෝ. ඔවුන්ටත් මේ උතුම් ධර්මය දේශනා කරන සේක්වා. මිහිදු මහරහත්තන් වහන්සේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට
දේශනා කරපු පළවෙනිම දේශනාව හැටියට තියෙන දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය කියන්නේ තනිකරම නිරේ ගැනම විස්තර කරපු දේශනාව. මජ්ක්‍ධිම නිකායේ තියෙන දේවදූත සූත්‍රය. දැන් බලන්න මිහිඳු හාමුදුරුවෝ මේ බණ කිව්වේ නිරේ ගැන විශ්වාස කරපු පිරිසකට. අපාය ගැන දකින්න දන්න පිරිසකට නෑ. උන්වහන්සේ අපාය බයයි ඇති කර. මොකද එතන තමයි සද්ධාව ඇති වෙන්න හේතු වෙන ප්‍රධානම තැන. මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රයේ නිරේ ගැන විස්තර කර කර දහම් දෙසනකොට ඒ මිනිස්සුන්ට අපාය බයක් ඉපදුණා. එදා ඒ දේශනාව කරලා චතුරාර්ය සත්‍ය විස්තර කරමින් දහම් දෙසනකොට එතන 500ක් පිරිස එතනත් මාර්ගඵල ලබනවා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනා උයනේ ඊළඟට කරපු දේශනාව තමයි බාල පණ්ඩිත සූත්‍රය. පිංහතුනි බාල පණ්ඩිත සූත්‍රයක් නිරේ ගැනම විස්තර කරපු දේශනාව. ඒ දේශනාව අහලත් බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා කියන. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුල්ම දේශනා ටික ගත්තොත්. පේතවත්තු විමානවත්තු මේ දිවියලෝක ගැන ප්‍රේතලෝක ගැන ඊළඟට දේවදූත සූත්‍රයේ තියෙන තනිකරම අපාය ගැන බාල පණ්ඩිත සූත්‍රයේ තියෙන තනිකරම නිරේෂ භාවය ගැන දැන් බලන්න මේ අපාය බය ඇති කිරීමමයි කෙනෙකුට සද්ධාව ඇති කරගන්න ධර්මයේ කරා යන්න උපකාර වෙන්නේ. පිංගතුනි අපාය බය ඇති වෙන කෙනාට එයාට බයක් උපදිනවා. මම මෙහෙම ඉඳලා අපායක වැටුනොත් කවුද මාව බේරගන්නේ? කවුද මගේ පිහිටට ඉන්නේ? අන්න එයා තමයි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න වීරිය වඩන්න. ධර්මාවබෝධයට උත්සාහය ගන්න. අන්න ඒ නිසා පිංගතුනි සද්ධාව ඇති වෙන්න නම් ඔබ අපාය ගැන හිතන්න. අපායි ස්වභාවය ගැන තියෙන බුද්ධ දේශනා පේතවත්තු විමානවත්තු ආදී දේශනා පිම්පව්වල විපාක ලැබෙන ආකාරي කර්ම කර්මඵල ගැන මේ දේශනා හොඳට කියවත්. අන්න එතකොටයි කෙනෙකුට අපාය බයක් උපදින්. ඊළඟට මතක තියාගන්න ඔබම කරන පිම්පව්වල විපාක ඔබට ලැබෙන ආකාරය පේතවත්තු කියෝනකොට ඒවැ දේශන අහනකොට මේ අපායවල් වල කර්ම විපාක අරගෙන යන ආකාරي සමහරු අමුතුම විදිහ උපත් ලැබෙන ලක්කන සංයුක්තේ සඳහන් වෙන අමුතුම විදිහ ප්‍රේතයෝ ගැන. මොගලම් මහරහත්තන් වහන්සේ ලක්කන මහරහත්තන් වහන්සේ සමග ගිජ්ජකූට පරොත්තෙන් පහලට වඩිනකොට දකිනව අමුතුම සමහරුන්ගේ රෝමකූප ඉතා තියුණු ඉන්තිකටු වගේ තියුණු රෝමකූපක් තියෙන තමන්ගෙම රෝමකූප තමන්ගෙම ශරීරය පසාරු කරගෙන යන පපුුව හිල් කරගෙන කොන්දෙන් මතු වෙන. ඒ කොන්ද පැත්ත හිල් කරගෙන පපුුවෙන් මතුන එනේන හුලම් පාරට අනුවම් මෝන ශරීරය හිල් කරගෙන යනවා තමන්ගේ ශරීරයෙන් එන ඉන්දිකටු වගේ තියුණු රෝමකූප කෑගහනවා විලාපදිදී අහසි පාවිපාවියනො. තව ප්‍රේතයෝ දකිනවා තමන්ම හිසට ගහගන්නවා කුළු ගෙඩි වගේ පහරවල්වලින් තමන්ම තමන්ගේ හිසට ගහගන්න කුඩු එලා යනවා කෑ ගහනවා විලාපතින ආයමත් ඒ විදිහටම පහළ වෙන. ඒ කර්මී ස්වභාවේ තමයි අකුසලේ ගෙවෙනකං ආයි චුතවීමක් නෑ. ඒ දුක වින්දට ඒ විදිහටම ආයමත් එතන පහළ වෙන. ආයමත් පහර දෙනවා ආයමත් ඔලුව කුඩු වෙලායනවා ආයි පහළවෙන. සමහරු අහසේ පාවෙනවා ඇඳගෙන ඉන්න වස්්‍ර ගිනිගන්න. මුළු ශරීරෙම ගිනිගන්න කෑගගහ විලාපදිදී ගිනි බෝලයක් වගේ අහසේ පාවිපාවියන පෙර සංසාරය කර පකුසල් ගෙවන්නේ විදිහට. එතකොට මේ වගේ එකඒක විදිහ ප්‍රේතයන් අමනුස්්‍යයන් ඔවුන්ගේ ශරීරවල ස්වභාවයන් මුගලම් මහරහත්තන් වහන්සේ දකිනවා. ඒ හැම වෙලාකම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ඔය ප්‍රේතයා ඔය අමනුස්්‍යය ඔයිට කලින් තතාගතයන් වහන්සේ දැක්ක කියනවා. ඔය වෙන කවුරුත් නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ අකුසල් කරගත්ත කෙනෙ. එතකොට පිංහතුනී ඒ තමන් කරගත් අකුසල් වල විපාක තමන් කරා කැරකිලායන. ඒ නිසා සමහරා ඉන්න විමාන ප්‍රේතයෝ කියල සඳහන් කරන්න. පිම් පව් දෙකේම විපාක අරගෙන යනවා. එකම ජීවිතේ එක වෙලාවකට පිනක විපාකයක් ගෙවන එක වෙලාවකට අකුසල විපාකයක්. දවසක් මුගලම් මහරහත්තන් වහන්සේට මොන ගැහුණ අමුත්තුම විදිහ ප්‍රේතේ. මේ ප්‍රේතය රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ. දිව්‍ය විමානයක් වගේ විමානයක් මහ වනාන්තරයේ පහළ වෙනවා. දෙවියෙක් වගේ සැප සම්පත් විඳිනවා. තමන්ට ආහාරපාන වස්ත්‍ර සැප සම්පත් මේ ඔක්කොම මහ වනාන්තරයේ දිව්‍ය විමානික වගේ පහළ වෙන. ලස්සන ශරීරයක් පහළ වෙන රාත්‍රීට. රෑ පහන් වෙනකම්ම රාත්‍රී සැප සම්පත් විදිනවා. උදේ පාන්දර අරුණෝදි වැටෙනකොට මර විමාන අතුරු දහන් වෙනවා. වස්ත්‍ර ආහාරපාන සැප සම්පත් ඔක්කොම අතුරු දහන් වෙනවා. ශරීරෙම ඉදිමිලා පුපුරලා පනුව වැගිරෙනවා. ඇගේ මස් කඩා හැලෙනවා. ඒ සැනින් කර්මාණරූපිය මැවෙන සත්තු. තමන්ග වට කරගෙන තමන්ගේ ශරීරයට කොටමින් ඇගේ මස් කඩාගෙන කනෝ. කෑගගහ විලාපදිදී දවල් කාලෙ පුරාම මහ වනාන්තරයේ දුවනො. බේරෙන් අතවල් හොයාගෙන කැලේ කෑගගහ විලාපදිදී දුවන අමනුස්සේ. දවල් කාලෙම මේ විදිහ දුකක් විඳෙනවා රාත්‍රී කාලෙ දෙවියෙක් වගේ සැප විඳෙන.
මෙවැනි ප්‍රේතයන් ධර්මී හඳුන්ලා තියෙන විමාන ප්‍රේතයෝ. පින් පව් දෙකේම විපාක එකම ආත්මෙ මාරුවෙන් මාරුවට ලැබෙනවා. මුගලන් මහරහත්තන් වහන්සේ මේ ප්‍රේතයගෙන් අහනවා ප්‍රේතය නුම මහා පුදුම ජීවිතයක් ගෙවන්න. නුඹ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ සැපවිඳිනවා. දවල් කාලේ නුඹ මහා දුකක් විදිනවා. නුබේ ශරීරයේ මස් කඩා හැලෙනකොට කර්මාන් රූපිය මැවෙන සත්තු. නුබේ ශරීරයට කොටනො ඇගේ මස් කඩාගෙන කනෝ. නුඹ විශාල වේදනාවක් විදිනවා. මොනවගේ කර්මයක් නිසාද නුඹට මෙහෙම උපතක් ලැබුණෙ කියලාහන්. එතකොට හෝ කියනො සාමීනය මං බොහෝ කාලෙකට පෙර මනුස්සලෝක ජීවත්වෙච්ච දඩේ මේ ගිහිල සත්තු මරමින් ජීවත්වෙච්ච වැද්දෙක් කියන. ඕගේ ජීවිතය ඔහු දවල් කාලේ රාත්‍රී කාලෙ දෙකේම කරේ දඩයන් කරන එක. දවල් කාලෙත් යනවා දඩේ රාත්‍රී කාලෙත් ගිහිල්ල සත්තු මරනෝ. කවද්ද දවල්ද රෑද කියලනෑ දවල් රෑතිස්සෙම දඩේ මේ යනු. ඔහොම ඉන්නකොට කල්්‍යාන මිත්‍රයෙක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලෙ. බුදුහාන්දුරන්ගේ බණහලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගෙන් බණහපු උපාසකේ. ඔහු හොයාගෙන ඇවිල්ලා කියනවා යහළුව. නුඹ මහා පෞකාර ජීවිතයක් ගෙවන්නේ. නුඹ දවල් රෑ දෙකේම දඩේ මේ යනවා සත්තු මරනවා. වෙන රස්සාාවක් හොයා ගනින් කියනවා. වෙන විදිහකට ජීවත්වෙන්න මේ කාටවත් හිංසා කරන්න එපා කියෙන්. එතකොට ඔහු පිළිගත්තේ නෑ කියනවා. ඔය අද ඉන්න මිනිස් වගේම තමයි කිය නොඹලද කන්න දෙන්නේ. අපිට ඕන විදියට අපි ජීවත්වෙන්නේ අපේ අම්බු දරුවන්ට කන්න බොන්න දෙන්න කවුද අපිට ඕන හොඳින් හරි නරකින් හරි ජීවත්වෙන්න ඉතින් ඔවා කිය හිටිය. ඔහොම ඉන්නකොට ආයමත් දවසක් මේ යාළුව කල්්‍යාන මිත්‍රය ඇවිල්ල කියනවා යහළුව නුබ තාමත්ති අකුසල් දිගට කරනවා. අඩුගානේ දවසම සිල් රකින්න බැයින එක වරුවක්වත් සිල් රකින්න කියනවා. ඒ නිසා රාත්‍රී කාලෙවත් ඔය දඩේ මේ අනේක නවත්තලා රාත්‍රී කාලෙටවත් සිල් රකින්න මං කියන දේවත් අහල බලන්න කිය. එදා ඔහුට හිතෙනවා ඇත්ත නේන්නම් මේ මගේ යහපතට නෙමේ කියන්නේ. හැබැයි මට දවල් කාලිනං ඕක නවත්තන්න බෑ. දවල් කාලි මං දඩේ මේ යනවා. මන් රාත්‍රී කාලි සිල් රකිනවා කියලා හිතාගත්ත. එහෙම හිතාගත්ත වගේම ඔහු රාත්‍රී කාලි වෙනකොට දවල් තිස්සේ වනාන්තරයේ සත්තු මරන්න දඩේම යනවා. හවස් වෙනකොට ඇවිල් ආයුධටික ඔක්කෝම් පැත්තක තියලා දැම් බුදුන් අදිනවා. තුනුරුවන් ගුණ සිහි කරගන්න. පන්සිලුත් ගන්න. ඔහු අධිෂ්ඨානයක් ඇති කරගන්නවා අද රාත්‍රී කාලෙ මං ප්‍රාණඝාතයක් කරන්නේ. මං හොරකං කරන්නෙත් නෑ මං වැරදි ජීවිත ගත කරන්නෙත් නෑ මං කාටවත් බොරුවක් කියන්නෙත් නෑ. මං අද රාත්‍රී කාලෙ මේ සික්ෂාපද ටික රැකගන්නවා කියලා රාත්‍රී කාලෙ හොදට සිල් රකිනවා රෑට උපාසකයා. උදේ පේනකොට පාන්දර එලිය වැටෙනකොටම හිතනවා දැම්මන් රෑට සිල් රැක්කා දවල් කාලෙනම් මට මේක බෑ. ගෙහිල්ල ඉවර වෙලා සීල හිතෙන් අතහැරි ආයුධ ටික ගත්ත දවල්ට ගියා දඩේ දවල් තිස්සෙම දඩේම යනවා සත්තු මරනවා රෑට ඇවිල්ල ආයුධ ටික පැත්තක තියල සීල් ගත්තා. ඕක තමයිකි නම් මං අවසාන කාලි මගේ ජීවිතය ගත කරපු විදිහ. සාමීනී රාත්‍රී කාලි පුරාම සිල් රැකපු පිනෙන් තමයි මට මේ රෑට දිව්‍ය විමානයක් වගේ සැප සම්පත් පහළවෙන්. හැබැයි දවල් කාලි පුරාම අකුසල් කරා ප්‍රාණඝාතයේ දුන සත්තු මැරුව. ඒ අකුසලෙන් දවල් කාලෙ පුරාම සත්තුමා වටකරගෙන මගේ ශරීරෙ මස් කඩාගෙන කනෝ මං විශාල දුකක් විදිනවාකිව. එතකොට බලන්න තමම්ම කරපු පිම් පව්වලට අනුව තමන්ට කර්මාන් රෝපිය ලැබිච්ච ශරීරය හැටි. ඒ නිසා මතකතියාගන්න තමන් කරන කර්ම විපාක තමන් කරයිනවා. මිනිස්සු හොරකමෙන් වංචාවෙන් වැරදි විදිහට මොන විදිහට ජීවත්වෙන්න උත්සාහ කරත් මතකතියාගන්න ඔබ සමහර වෙලාවට සමාජයේ වැරදි යටපත් කරගෙන නීතියකින් හරි රිංගන්න පුළුවන් තැන්තියෙනවන රිංගල අසාධහරණ විදිහට ජීවත් වනා කියල හිතන් හැබැයි ඔබට කර්මයෙන් වලකින්න පුළුවන්කමක් නෑ. ඔබ රැස්කරගත්ත කර්ම විපාක ඔබේ පස්සෙන් එනවා. මෙලව ඔබ බේරුණත් ඔබට ඊළඟ ජීවිතයේ සසරි බේරුමක් නෑ. ඔබ රැස්කරගත්ත කර්ම සමහරයව මෙලවෙනවා. සමහරේවා ඊළඟ ජීවිතය ඔබට එනවා. සමහර කර්මතිනවා නිවන් දකිනකන් සසරි විපාකදෙන්. පිංහතුනේ දවසක් මුගලන් හාමුදුරුව දකිනු අමුත්තුම විදි අමනුෂ ඔබහල ඇති මේ කුම්බාණ්ඩියෝ කියල්. ඔය ප්‍රේත යක්ෂ කුම්බාණ්ඩ ඔය වගේ වචනහල ඇති කුම්බාණ්ඩයක් කියන කෙනාගේ ස්වභාවේ උෂණ විශාලයිකින හරියට ගෝනි දෙකක් වගේ විශාලයිකින කර්මාන්රෝපිය පිහිටන. ඒක කරුමයක්. ඔහුට ඇවිදිනකොට තමන්ගෙම මේ උෂණ කරේතියාගෙන ගෝනියක් කරේතියාගෙන යනවාගේ විශාල වේදන ඒක තමයි කර්මයෙන් තමන්ගේ කය හැදිලා තියෙන විදවන්. ඒ අනකොට බර වේදනාව ගෝනියක් කරේතියාගෙන යනවාගේ විශාල දුකක් හති හලහලා ගෙහිල්ල ටික දුරක් ගිහිලා එහෙම ඒක උඩම තමයි වාඩිවෙන්. අර කරේ තියෙන දෙක එහෙම උස්සල බිමින් තියලා එහෙම ඒක උඩ වාඩිවෙන්.
මේක තමයි කර්මයෙන් ලැබිච්ච ශරීර විඳවන්න. ඒ අතර සත්තු තමන්ට කොටනවා කියන ඇවිල්ල. මේ වගේ විශාල දුකක් විදින ප්‍රේතෙක් දකින මුගලම් මහරහත්තන් වහන්සේ. ඒ වෙලාවේ මුගලම් මහරහත්තන් වහන්සේ අහනෝ ඔබ කවුද? බලද්දි පෙර සසරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳපු විනිශ්චකාරයෙක් කියන. ඒ කාලෙත් රජවරුන්ගේ කාලෙත් ඔය ගම් සභා එක ඒක දේවල් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනේවත් නඩු අහන දේවල් තිබිලා තියෙන. එතකොට ඔහු මොකද කරේ? සතර අගතියෙන් යුක්තව එක්කෝ පගාව නිසා වැරදි තීන්ද දුන්න කියන. තමන්ගේ හිතවත්කම නිසා නීති අවනීතිය කළ වැරදි තීන්ද දුන්න කිය. එතකොට මේ වගේ චන්දයෙන් අගතියට ගිහිල්ලා එක්ක දවේශයෙන් අගතියට ගිහිල්ලා සමහරලාට සාධාරණ අසාධාරණකමන මේ බලන්නේ මූ මගේ තරහකාරය මේකට දඩුවම දෙන්න ඕන කියල වැරදි තීන්දුවත්දෙන්. එහෙම නැත්නං මේ අපේ හිතවත් කෙනා මෙයාමට උදව් කරලා තියෙන මේ අපේ ඥාතිය මෙයාව කොහොම හරි බේරන්න ඕන කියලා අසාධහරණය වෙන පැත්තක සාධහරණය වෙන පැත්තක තමන් කැමැත්ත නිසා කෙනෙක්ක බේරනවා. ඊළඟට බයට බයක් ඇතිවෙනවා. මෙයාව බේ මගේ රස්සාාව ගහල යන්න පුළුව. මට තියෙන ලාබලෝබ නැතිවෙන්න පුළුව. මට තියෙන තනතුරු නැතිවෙන්න පුළුවන් මේ මනුස්සයට දනුවන් කරන්න ගියොත් කියලා බය නිසා වැරදි තීන්දු දෙනවා. ඊළඟට මෝහය මුලාව නිසා අනවබෝධය නිසා මෝඩකම නිසා වැරදි තීන්දු දෙන. මේ චන්ද දවේශ බය මෝහ කෙන සතර අගතිය යුක්තව තීරණ ගැනීම තුළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහිලා වැරදි තීන්දු දීම තුළ රැස්කරගත් අකුසලයක් ස්වාමීනි මං මේ ගෙවන්න කියෙන්. ඒ නිසා මතකතියාගන්න ආයි කවුරුනත් මේ රටේ රජෙක්කුණත් සිටුවරයෙක්කුණත් මොන තත්ත්ව කෙනෙක්කුණත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක්කුණත් භික්‍ෂූන් වහන්සේ නමක් වුණත් තමන් අධර්මිෂ්ටව ජීවත් වනොත් ඒක විපාක තමන්ට ගෙවන්න වෙන. දවසක් මුගලම් මහරහත්තන් වහන්සේ දකිනවා අහසේ පාවෙලා යනවා භික්ෂුවක් ඇඳගෙන ඉන්න සිවුර ගිනි ජාලාවක් ගිනිගන්න. අදන පටිය යකඩ ප්‍රත්වෙච්ච ගිනියන් වෙච්ච යකඩ පටියක්කගේ මුළු ශරීරෙම ගිනිගන්න. කෑ ගහනෝ විලාපදින අතේ අල්ලගෙන ඉන්නවා පාත්තරයක් ගිනි බෝලයක් වගේ පාත්තරයක්. මුළු ශරීරයම පිච්චෙනවා කෑග ගහ විලාපදිදී අහසේ පාවි යනවා ශ්‍රමණ රූපයක් ශ්‍රමණ ප්‍රේතේ. මුගලම් මහරහත්තන් වහන්සේ මේ ප්‍රේතය අදිහා දැකළ කල්පනා කරනවා මෙහෙමත් අකුසලගේ වන ප්‍රේතියෝ ඉන්නවනේ. එදා බුදුරජාණන් වහන්සේ ළඟදි මේ විස්තරේ කියනකොට ස්වාමීනී අදමම් මේ වගේ ප්‍රේතය අහසි දැක්ක කියන. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වෙන කවුරුත් නෙමේ කාශ්‍යප බුද්ධ ශාසනයේ දුස්සීලව ජීවත් වෙච්ච. දුස්සීලකං කරපු මිනිස්සුන්ගෙන් ලැබෙන දාන ඊළඟට සිවුරු මිනිස්සුන්ගෙන් ලැබෙන සිව් පසය පරිහරණය කරමින් දුස්සීල ජීවිතයක් ගත කරපු කෙනෙක් කියන. ඔය නිරේ වැටිල අකුසල් ගෙවලගෙවලා ඉතුරු අකුසලේ ගෙවන්නයි කින ඔය ශ්‍රමණ ප්‍රේතෙක් වෙලා පහළ වෙලා තියෙන්. ඒ නිසා පැවිද්දෙක්කුණත් තමන් ගුණ ධර්ම රැක්කි නැත්තන් තමන්ට ඒ කර්ම විපාක පස්සෙන්ගෙනවා. කවුරුනත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ යංකම්මං කරිසාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාද. තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක තමන්ට ලැබෙන. තමන් කරනද අයහපත් නංගේ අයහපත් විපාක තමන්ට ලැබෙන. එනිසා පිංහතුනේ කර්ම පල ගැන අපාය ගැන මෙලෝ පරලව ගැන විමසන කෙනාට තමයි තිසරණී පිහිට ගන්න පුළුවන්කම ලැබෙන. හරියට තිසරණය පිහිටන්. එහෙම තිසරණී පිහිටපු ශ්‍රාවකයක් ඊළඟ ඉලක්කෙ තමයි ලෞකික සම්මාධිත්‍යය තුළ පිහිටලා තිරුවන් සරණයනු. එතන ඉදං එයාගේ ඉලක්කේ ලෝකෝත්තර සම්මාධිට්්‍යය ඇතිකර ගැනීම. ලෝකෝත්තර සම්මාධිට්්‍යය තමයි චතුරාරි සත්‍ය ගැන අවබෝධඥානි. අන්න එයා එතන ඉදං සද්ධර්මශ්‍රවනි නිතර බණහනෝ. කල්්‍යාන මිට්‍ර සේවනය කල්්‍යාන මිට්‍රයන් ඇසුරු කරන. අහන ධර්මය නුවනින් විමසනවා යෝනිසෝ මනසිකාරයේ දෙනවා. දම්මානු දම්ම ප්‍රතිපදා. ඒ ධර්මයට අනුකොලෝ ජීවත්වෙනවා මොකදයාගේ දැන් ඉලක්කෙ මාර්ග පලාවබෝධි. මං කොහොමහරි සෝවාන් වෙනවා කියලා එතන ඉඳං එයා සුවාන් මට්ටමට යන උත්සාහ කරන. සුවාන් වෙච්ච කෙනා තමයි මං කොහොමහරි සකදාගාමී පලට පත්වෙනවා කියලා වීරිය වඩන. එයා එතන ඉදං එයාගේ ඊළඟ පියවර තමයි මං අනාගාමී පලට පත්වෙනවා කියලයා වීරිය වඩ. අනාගාමි වෙච්ච කෙනගේ ඊළඟ පියවර තමයි මං කොහොමහරි රහත්වෙනවා කියලා වීරිය වඩ. පිංහතුනේ අපිට පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට ලෝකෝත්තර සම්මාධිට්්‍ය ඇතිකර ගැනීමේ ඉලක්කයක් තියෙනට ඕන්. අන්නේ ඉලක්කෙ තියෙන කෙනා තමයි ඒ ඉලක්කෙ කරා ජීවිතය මෙහෙවගන්න. ඒ පිණිසයා සම්මාධිට්්‍ය ඇතිකරගන්න වීරිය ගන්න. එයා කතා කරන හැම වචනයක් මෙයා හිතන සම්මා සංකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්පොලින් තොරව ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට තමයි යාගේ සිතුවිලි මෙහෙවන්. එයා කතා කරන හැම වචනයක්ම
මිත්‍යා වාචාවලින් තොරව සම්මා වාචා තුළ පිහිටනවා. එයාගේ ක්‍රියාව සම්මා කම්මන්ත තුළ. එයා ජීවත්වීම පිණිස හොර වැඩ වංචා වැඩ නරක වැඩ වැරදි වැඩ කරන්න ඇතුව යහපත් සාධාරණ ධර්මිෂ්ට ජීවිතයක් තුළ ආජීවය පිරිසිදු කරගන්න. ඊළඟට සම්මාවායාම් එය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස සතර සම්මයක් ප්‍රධාන වීරිය වඩනවා. සම්මා සති සතර සතිපට්ඨානෙම හිත පිහිටවාගෙන ධර්මාවබෝධයට යා භාවනාවලේ දෙනවා. සම්මා සමාධයා සතිපට්ඨානය තුළ හිත එක කරගන්න. ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වසයෙන් එයා මාර්ගයේ වඩමින් සම්මාධිට්්‍යම පරිපූර්ණ කරගෙන ධර්මය අවබෝධ කරන්න වීරියගන්න. අන්නේ කෙනා තමයි පියවරින් පියවර ධර්මාවබෝධය කරායන්. ඒ නිසා පිංහතුනේ ලෞකික සම්මාධිට්්‍යය තුළ තිසරණයට පිහිට ගන්නට ඕන්. අවබෝධයෙන් යුක්තව තිසරණය පිහිටන්නට ඕන්. අන්නයා තමයි සැබෑම බෞද්ධයෙක්වෙන්. ඒ බෞද්ධයාගේ ඊළඟ ඉලක්කේ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍ය ඇතිකර ගැනීම. සෝවාන් මාර්ගේ ඉස්සල්ලාම හෝ සද්ධානුසාරී දම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයට පැමිණෙන උත්සාහ කරන. ඊළඟට සෝවාන් මාර්ගයට ආප කෙනා තමයි සෝවාන් පලයට පත්තෙන්. ඊළඟට සකදාගාමි මාර්ගය වඩල පලයට පත්තින මේ විදිහට නිවන කරා පියවරින් පියවර යාගන්න උත්සාහ කරන. ඔන්නෝක තමයි ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයාගේ වැඩ පිළිවෙල. ඒ නිසා මේ දේශනා ඔස්සේ ඔබ විමසල බලන්න මං මේ වැඩ පිළිවෙලේ මං කොතනදයි. අඩුගානේ ඔබට ලෞකික සම්මාධිට්්‍යයවත් නැත්න. ඔබ නමට බෞද්ධයෙක් වුණාට සමහල්ලාට උපැන්න සාතිකේ ආගම කියන තැන ඔබට බෞද්ධ කියලා තිබුණට ඇත්තටම ඔබට සුගතියක යන වැඩ පිළිවෙලටවත් ඔබට පිහිට ගන්න බැරි වෙනවා. ඔබට හරියට සුගතිගාමී වෙන විදිහට හරි. ඔබ මාර්ගයක බැසගන්නවන. නිවන් මගට පැමිණෙනවනං ඔබට ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටලත් තිසරණයටවත් පැමිණෙන්න්න වෙනවා. අන්න එහෙම තිසරණයට බැසගත්ත කෙනා ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ එයා ඒ කාන්තයෙන් සුගතියක හරි උපදින. ඒකේචි බුද්ධන් සරණංගතාසි යමේ අවබෝධයෙන් බුදුන් සරණ යනවද. හර ලෞකික සම්මාධිට්්‍යය ඇතිකරගෙන අවබෝධයෙන් බුදුන් සරණ පිහිටියද නතේ ගමිස් සන්තියාපාය. ඒ කෙනා තමයි අපායකට නොවැටි. පහය මානු සන්දේහ මේ මිනිස්කාය අතහරිනකොට දේවකාය පරිපූරය සන්ති සුගතියන් එහෙම නැතුව නිකං බුද්ධන් සරණන් දම්මන් සරණන් කියලා තුනුරුවන්ට බැනබැනා හිටපු කෙනාට සතරාපාය මහගෙදර වගේ කරගත්ත සංසාර ගමනක. අපි දකිනවා බොහෝ වෙලාවට බොහෝ පිරිසකට නමට බෞද්ධ වනත් සතරාපාය මහගෙදර කරගත්ත ජීවිත. අඩ්ඩුම ගානි බුදුගුණයක් ගැනවත් හිත පිහිට ගන්න බැරි බොහෝ පිරිසක්කින්. ඒ නිසා පිංහතුනේ හිතට එකඟව අවංකව ගුණධර්මපුරන් තිසරණය පිහිටන්න ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටගන්න. මිත්‍යා දෘෂ්ටික අදහස් මතවාද නැතිවෙන නං හොඳට බණහන් බණහනකොට දහම් දැනුම තුළ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව අවබෝධයෙන් සද්ධාවට එන්න පුළුවන්කම තියෙනෙ දහම් දැනුම ඇති කෙනාට. එහෙම සද්ධාව පිහිටගත්ත ඔබ මං කොහොම හරි මේ ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මය අවබෝධ කරගන්නවා කෙන අදහසින් ලෝකෝත්තර සම්මාධිට්්‍යය ඇති කරගන්න මහන්සිගත්. ඒ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව නිවන් අවබෝධය පිණිසම වීරි ඇතිවේවා කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.